රයිට් එහෙනම් ඔන්න SLPCLK YouTube channel එකට ඔයාලව අදත් මම පිළිගන්නවා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දැනුත් ඉෂ්ට කරන්න යන්නේ මගේ වීවර් කෙනෙක්ගේ නැත්නම් වීවර්ලා ගොඩක්ගේ රික්වෙස්ට් එකක්. ඒ තමයි එකක් Ryzen 7 build එකක් කිල්ලුව ගොඩක් කට්ටිය. දෙවෙනි රික්වෙස්ට් එක තමයි ලක්ෂ 2ක් 3ක් අතර build එකක් කිල්ලුව. තුන්වෙනි රික්වෙස්ට් එක ඒ සහ නවතම රික්වෙස්ට් එක තමයි මම මගේ අර පරණ PC එක විකුණලා තා ටික කාලෙකින් මාස 7ක් කාලයක් ඇතුළතදී හිතන් ඉන්නවා බිල්ඩ් එකක් කරන්න. අන්න ඒකත් පුළුවන් නම් රිවිව් එකක් ගේන්න කියලා තිබුණා. ඉතින් ඔන්න ඔය දේවල් සේරම මුල් කරගෙන මට හිතුණා ඉල්ලන දේ දෙන්න ඕනේ කියන එක. ඉතින් බලමු මොකද්ද මම හදන්න යන බිල්ඩ් එක. එතකොට මම මේක ගොඩක් කලින් නම් ප්ලෑන් කරා. එතකොට අනාගතේ මිල ගණන් කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් අපේ වගේ රටක හරි අමාරුයි ආර්ථිකෙත් එක PC එකක් හදාගන්න. ඉතින් මේ දේවල් ඔක්කොම සලකලා බලලා මගේ ප්ලෑන් එක ඕගොල්ලන්වම කියන්නම් මොකද්ද කරන්නේ මොකද්ද වෙන්නේ කියන එක. ඒ වගේම ගොඩක් කලින් බිල් වලදී කතා නොකරපු දේවල් ටිකකුත් මේකෙදි කියලා දෙන්න මම බොහොම උත්සාහ කරනවා. එහෙනම් මුලින්ම කතාවට බහිමු process එක ගැන. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා Intel Ryzen අතර තරඟෙදී Core සහ Threads කියන තරඟෙදී Ryzen තමයි අංකකින් ඉන්නේ. ඒක අවිවාදාත්මකව අපිට පිළිගන්න වෙනවා. එතකොට ඒකට ප්‍රධාන හේතුව තමයි මේ අඩු මුදලකට Core සහ Threads ප්‍රමාණය වැඩියෙන් අපිට ගැනීමට හැකියාවක් තිබෙනවා. එතකොට මේ X processor එකක් කියන්නේ unlock processor එකක්. එතකොට සාමාන්‍යයෙන් මම ප්‍රීමියර් වලින් ටිකක් ඉස්සරහට තව ඉගෙන ගැනීමට ආසාවක් තියෙනවා. එකට වෙනම පාඨමාලාවකුත් ඉගෙන ගන්න වෙනම ඒකට මම ඩිප්ලෝමා එකක් කරන්න හදාරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. මොකද පාඩුවක් නෑ මේ වගේ දෙයක් ඉගෙන ගැනීම. එතකොට 3D editing පැත්තට නැත්නම් 4K editing පැත්තට යෑමට ලොකු ආසාවක් තියෙනවා. කැම් මෙහිකුත් අරගෙන ඉතින් අනාගතයේ ওই දේවල් සේරම ඉතින් මවනවා. ඉතින් අපි එතකොට මට සාමාන්‍යයෙන් හොඳ බිල්ඩ් එකක් තියෙන්න වෙනවා. ඒ editing කරගන්න සහ කෝස් ගාන වැඩි process එකක් තියෙන්න වෙනවා. වීඩියෝ එඩිටින් සහ අනාගතයේ අයින හැම ගේම් එකක්ම මට රිවිව් දාන්න වෙන හින්දා ඒවට හොඳ process එකක් මට අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඒ හින්දා මම මේක තෝරගන්නේ AMD Ryzen 7 3700X processor එක. නැත්තම් 3700X processor එක. ඒ කියන්නේ Ryzen 7 model එකේ 3rd gen එකේ 7th performance level එකේ තියෙන X processor unlock processor එක තමයි මම තෝරගන්නේ. ඒතර මේවට පේනවා කොහොමද දැක්කම මේකේ cores 8ක් තියෙනවා. threads 16ක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් 10 gen එකකට වඩා i7 10 gen එකට වඩා මේ ගොඩාක් performance කරනවා. හරිද? එතකොට ඔයාලට පේනවා cores 8ක් සහ threads 16ක processor එකක් කියන්නේ තව අවුරුදු 2-3කට අනිවාර්යෙන් ප්‍රමාණවත් cores 8ක් කියන එක. එතකොට මේකේ normal clock එක 3.6 අපිට maximum එකක් දක්වා ගන්න පුළුවන් 4.4. එතකොට ඔයාලට පේනවා catch මෙම් තුනේ press catch එක 512 kilobyte. එතකොට second L2 catch එක 4 MB සහ total L3 catch එක 32 MB දක්වා මේ processor speed එක ඇත්තම කිව්වොත් හිතා ගන්න බැරි තරම් මේ මේකට වියදම් කරන මුදලත් එක්ක හිතා ගන්න බැරි තරම් performance එකක් අපිට ලැබෙනවා. ඉතින් අන්න ඒ දේ තමයි ගොඩක් වැදගත් වෙන්නේ අපි භාවිතා කරන processor එක අනුව. මම මේ යොදා ගන්න ටැබ්ස් එක මට සමහර වෙලාවට ටැබ්ස් එකක් දාගන්නත් ඉඩ මදි මේවයි බෙන්ච්මාර්ක් බලනකොට. එතකොට මම ඔයාලට මේකේ ලයිව් බෙන්ච්මාර්ක් එකක් මේ දැම්ම මම ඔයාලට පෙන්නන්න කොහොමද කියලා මේ Ryzen 7 3700 බෙන්ච්මාර්ක් එකක්. එතකොට බලමු මොනවද මේකත් එක්ක කම්පිටිෂන් කරට තියෙන වෙන processors මොනවද කරට කරින්න processors මොනවද. එතකොට මේ ඉන්නේ මේ තියෙන්නේ processor set එක. එතකොට ඔන්න බලන්න මේ තියෙන්නේ මම තෝරගත්ත processor එක Ryzen 7 3700X. එතකොට 3700X එක. මේක දෙවනි වෙන්නේ Ryzen 9 3900X එකට පමණයි සාමාන්‍යයෙන්. නමුත් මේකට එහා පැත්තේ තව processor එකක් තියෙනවා 3800. ඒක පොඩ්ඩක් මිලෙන් අධිකයි. මිලෙන් අධිකයි කියන්නේ සාමාන්‍යයෙන් 75ක් වගේ 80ක් වගේ 78ක් වගේ වෙනවා. එතකොට ඊට කලින් තියෙන හොඳම processor එක තමයි මෙන්න මේ Ryzen 7 3700. මේගොල්ලෝ හැම processor එකක්ම මෙතන දාලා නැහැ. එතකොට දැන් ඔයාලට පේනවා Core i9 9900K එකත් මීට වඩා පසු බැහැලා ඉන්නවා. හැබැයි ඔයාලට බැලුවොත් ඒකේ price එකයි මේකේ price එක අතර වෙනස කොච්චර different එකක් තියෙනවද කියලා පිස්සු හැදෙනවා. ලොකු රුපියල් 25000ක මේ වගේ 30000ක වගේ මුදලක වෙනසක් තියෙනවා.
මේ දෙක අතර වෙනස සසන්න බැලුවොත් එතකොට ඔයාලට පේනවා Intel Core i7 9700 තියෙනවා i7 8700 ඉතින් කතා කරලා වැඩක් නැහැ Ryzen ගෙවන මුදලට හොඳ performance එකක් වගේම හොඳ සාධාරණ දෙයක් පාරිභෝගිකයට දෙනවා. ඉතින් මේක රුපියල් 66000ක් වෙනවා ලංකාවේ මුදලින්. රුපියල් 66000ක් වෙනවා processor එක විතර ලංකාවේ මුදලින්. එතකොට දැන් මේකට කූල් එකක් ගනිද්දි X processor එකට සාමාන්‍යයෙන් හොඳ කූල් එකක්. දැන් ඔයා දන්නවා මම වෙනම වීඩියෝ එකක් අරන් ආවා. අපිට review and plain and more RPM මෙන්න මේ වගේ channel එකකින් තමයි මම මේක හම්බුනේ. මොකද ගොඩක් channel වල මේව කරලා නැහැ. ඉතින් මම එයාට credits දීලා මේක තෝරගත්තා. සාමාන්‍යයෙන් මේ තියෙන unbox එක unboxing කරන හැටි. එතකොට ඔයා දන්නවා සාමාන්‍යයෙන් Ryzen 3 එකයි Ryzen 4 එකයි ගත්තා. Ryzen 3 3200G processor එන කූල් එකයි Ryzen 5 3400G එන කූල් එකයි ගොඩක් වෙනස්. ඒක AMD සමාගම විසින් ඒගොල්ලෝ first gen එකයි second gen එකේදී මේ වැඩේ නාගත්තනේ. එතකොට ඒ හින්දා ඒගොල්ලෝ මේ third gen එකේදී මේ cooling ප්‍රශ්නේ විසඳුවා. ඒ හින්දා Ryzen 7 එකට එනකොට මේගොල්ලෝ copper pipes වලින් heat වෙන ෆෑන් එකකුත් සහිත heat sink එකකුත් එක්ක හොඳ cooling system එකක් විශේෂයෙන්ම RGB තියෙන cooling system එකක් අපිට එවලා තියෙනවා. ඉතින් මම Ryzen 9 එකකට වගේ යන්නේ නැති නිසා Ryzen 7 3700 එක පාවිච්චි කරන නිසා මම stock cool එකෙන් යනවා. මොන බලන්න cool එක. ඔයාලට පේනවා මේක මේ අන්තර්ගත වෙනවා මේ copper site එක මම පෙන්නන්නම්. තම කියන්නේ සාමාන්‍යයෙන් උෂ්ණත්වයත් එක්ක හොඳට ක්‍රියා කරන ලෝහ සංයෝගයක්. අපි තා පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලමු. ඒතර ඔයාලට පේනවා මෙන්න මේ වගේ copper pipes. මෙන්න මේ වයින් මේ heat sink එකත් එක්ක fan එකක් තියෙනවා. මේකෙන් හොඳට cool එක manage කරනවා. ඉතින් අන්න ඒ වගේ හොඳ stock cool එකකුත් අපිට එවන්න Ryzen ල අමතක කරන්නේ නැහැ. Ryzen ඇත්තටම ගොත් ඒ heat එකේ ඉන ප්‍රශ්නේ හොඳට සොලියුෂන් එකක් වශයෙන් මේක අපිට භාවිතා කරලා තියෙනවා. සාමාන්‍ය ආෆ්ටර් මාකට් ස්ටොක් කූල් එකකටත් වඩා මේක ඇත්තටම කොත් ක්වොලිටි වැඩි කියලා මට කියන්න පුළුවන්. මේ සාමාන්‍ය ලොකු එකක් එක්ක නෙමෙයි. මම මේ කියන්නේ helix cooling වගේ ලොකු එකක් එක්ක liquid cooling එකක් එක සසඳන්න යන්න එපා. මේකෙන් අපිට ගන්න බෑ රුපියල් cooler master fan එකක් තියෙනවා 5000ක වගේ. අන්න ඒකට වඩා මේක ගොඩක් හොඳයි. මොකද ඔයාලට පේනවා මේ stock pipes වලින් හොඳ දෙයක් ඉෂ්ට වෙනවා. thermal paste එක වෙනම attach කරලා තියෙනවා. හොඳ කාර්යයක් ඉෂ්ට වෙනවා මේ කූල් එකකින්. ඒකට මම පෙන්නන්නම් ඔයාලට මේ හයි කරන විදිය. මේ motherboard එකට හයි කරන විදිය. මෙන්න මේ වගේ clips දෙකක් තියෙනවා. ඒ board එකට ඒක attach කරලා clips දෙකට තමයි තියලා හද කරලා process එක තියලා මේකේ තියෙනවා පොඩි clip දෙකක් උඩට කරකවන්න. ඒක මම පෙන්නන්නම් ඔයාලට. මේ Ryzen processor මම පාවිච්චි කරන මම ගන්න හිතන් ඉන්න processor Ryzen 7 එකේ 3700X processor තමයි මේ තියෙන්නේ. උතර ඔයාලට ඔය කතන්දරේ විවිධ අයකින් දැනගන්න ලැබෙන ඇති. ඔය සිල්වර් ට්‍රයැන්ගල් එකක් තියෙනවා ඔයාලට පේනවා. දැන් Intel වල එහෙම තිබ්බට Ryzen processor වල ඔය කතන්දරේ දකින්න නැහැ. ඉතින් ඔය හැඩය ඔයාලට පේනවා මෙතන golden triangle එකක් නැති වුණාට මේ processor එකත් මෙතන තියෙනවා. මෙන්න මේ නිරායම් කොටස. එතකොට ඒක ගාන්න මෙතෙන්ට හයි කරන්න හේතුව Intel socket එකට වඩා Ryzen socket එක වෙනස්. motherboard එකේ Ryzen socket එකේ pins නැහැ. යන්නේ ඒ හින්දා හරියට ඒක බලලා attach කරගන්න ඕනේ. ඊට පස්සේ ඔන්න බලන්න cool එක හයි කරන විදිය. මේ stock cool එක මේකට මෙන්න. අන්න ඔතනට set කරා. කෙනෙක්ට වැදගත් වෙයි කියලා තමයි මම මේකත් මේකෙන් පෙන්නේ. මොකද සාමාන්‍යයෙන් මේ වගේ විශේෂ කූල් එකක් හයි කරන විදිය. මෙන්න මේ ක්ලිප් එකෙන් ඇටච් වෙන්න ඕනේ. මේ ක්ලිප් එක උඩට ටකස් කරලා සෙට් වෙන්න ඕනේ. ඔතන හයිඩ් සෙට් වෙච්ච ගමන් ඔන්න ඔය විදියට තමයි ලොක් කරන්න තියෙන්නේ ක්ලිප් එකේ. ඉතින් මේක තද කරන ගමන් තමයි කෑල්ල අදින්න තියෙන්නේ.
පස්සේ ඔය වගේ ලොක් එකක් අපිට තියෙනවා. ඔක ලොක් කරන්න. ඊට පස්සේ සාමාන්‍යයෙන් ෆෑන් කනෙක්ට් එකට කේබල් එක කනෙක්ට් කරා සාමාන්‍ය විදියට. ඔයාලට පේනවා ඇති. ඔය කේබල් එක පොඩි ඉතින් ගැටයක් ගහලා පොඩ්ඩක් කොට කරලා දාලා ගත්තා නම් හොඳයි. එයා ඒකේ ඇස්සෙන් ගහන. ඊට වඩා සාර්ථකව පොඩ්ඩක් කොට වෙන්න ටිකක් නවල ගත්ත ලොක අවුලක් වෙන්නේ නැහැ, වයර් එක ඩැමේජ් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ස්ටොක් පූල් එකයි කරන්නේ. ඊට පස්සේ බලමු අපි මෙයා ෂෝට් කරලා ඔන් කරනවා මේක. සප්ලයි එක නෝමල් කනෙක්ට් කරලා බලමු කොහොමද RGB ලයිටින් සිස්ටම් එක කියලා. ඉතින් ඔන්න ඒ වගේ හොඳ පූල් එකක් වගේම RGB අවශ්‍යතාවයත් එකපාර ඉෂ්ට කරන විදිහට AMD ලා මේ පාර ලස්සනට 3rd gen එකෙන් වැඩේ කරලා තිනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔක සෙට් කරන්නේ. ඉතින් ප්‍රොසෙසර් එක ගැන කතා කරොත් ඉතින් 66ක් විතර වෙනවා. අනාගතේ කොහොමද දන්නේ නැහැ. ඊළඟට යොදා ගන්න මදර්බෝඩ් එක ගැන කතා කරොත්. එතකොට AM4 socket එකක් තියෙන මදර්බෝඩ් වලින් මම සාමාන්‍යයෙන් තෝරගත්තා Asus brand එකට. හේතුව සාමාන්‍ය ලංකාවේ Asus ROG Strix බෝඩ් වල තියෙන ඉල්ලුමත් එක්ක බැලුවම ගොඩක් අය වර්තමානයේ මේක පාවිච්චි කරනවා. ඒ වගේම මේක 1-to-1 replace warranty එකක් හම්බ වෙනවා ලංකාව ඇතුළත. ඒ කියන්නේ ඔයාලට ටෙක්නිකල් ඩැමේජ් එකක් වුණොත් ඒක ෆිසිකල් ඩැමේජ් හැර ටෙක්නිකල් ෆෝල්ඩ් එකක් නම් බෝඩ් එකේ තියෙන ඔයාලට 1-to-1 replace එකක් ලංකාව තුල හම්බ වෙනවා. ඒක එක වාසියක්. ඉතින් ඒ හින්දා මම පොඩ්ඩක් තෝරගත්තා ROG Strix එකේ B450 F ගේමින් එක. ඒතර මේක ගොඩක් ගේම්ස් වලටම ඉතින් ඔප්ටිමයිස් කරු මදර්බෝඩ් එකට බර වැඩ කරගන්න පුළුවන්. මේකේ හීට් සින්ක් එකත් ගොඩක් හොඳටම හදලා තිනවා. මෙන්න මේ වගේ තමයි අපිට මේකේ ස්වරූපය දකින්න පුළුවන්. ඉන්ටර්ෆේස් එක මෙන්න මේ ආකාරයට. ඒක අකුරු දෙකක් කොටලා තියෙනවා, පච්ච වගේ අකුරු දෙකක් කොටලා තියෙනවා. RAM 4ක් සෙට් වෙනවා. ඒතර 128GB වෙනකල් ඔයාලට RAM සෙට් කරගන්න පුළුවන්. ඔයාලට පැහැදිලි PCI slots කියනවා එතන 1යි 2යි 3ක් තියෙනවා. ඉතින් හොඳ VGA වලින් හොඳ සෙල්ලමක් දාන්න පුළුවන් ඔයාලට SLI කරලා. ඉතින් මේ බලමු ස්පෙસિෆිකේෂන්ස් කොහොමද බෝඩ් එකේට. මේ බෝඩ් එක ලංකාවේ 33000 මාරක් වෙනවා. 33500ක් වෙනවා. මෙන්න මේ විදිහට තමයි AM4 socket එකේ 3rd gen, 2nd gen, 1st gen අනේ 1st gen වල නම් ඉතින් මේක දාන්නේ නැහැ. ඉතින් normal A320 බෝඩ් එක තමයි යන්නේ. ඒතකොට RAM පේනවා ඔයාලට 3200 වගේ ඉඳන් 2400 ඉඳන් 3200 මේ වගේ ගොඩාක් එහාට යනකම් RAM වල පහසුකම් තියෙනවා. එතකොට ඔය ආකාරයෙන් තමයි මදර්බෝඩ් එක මම තෝරගත්තේ. ඊට පස්සේ වැදගත්ම සාධකය වන VGA එක ගැන මම කතා කරොත් මම තෝරගත්තා මෙදා පාර GeForce Gigabyte එක ගත්තා. මම දැන් පාවිච්චි කරන Gigabyte GTX 1060 කිසිම ප්‍රශ්නයක් නැහැ. අවුරුදු 3කට කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳටම හොඳයි. ඒ වගේම ඒ හින්දා මම RTX 270 graphic card එකක් තෝරගත්තා. WindForce overclock කරන්න overclocking WindForce කියන්නේ මේ ෆෑන් තුනේ සෙට් එක. ඒ කියන්නේ හොඳ කූලින් එකක් වෙන හොඳම කූලින් එක තියෙන මේකේ. heat pipes එක copper pipes එක මේ ලස්සන ෆෑන් තුනක් තියෙනවා. මේ ෆෑන් වල මේ ඩිසයින් එකක් නෙවෙයි. මේකෙන් අර හුලං හරියට මැනේජ් කරන්න පුළුවන් විදිහට තමයි තටු වල ඉන්ටර්ෆේස් එක ඒගොල්ලෝ කපලා තින්නේ හරි විදියට. එතකොට ගොඩක් හොඳ VGA එකක්. මේක 1.16ක් වෙනවා ලංකාවේ මුදලින් 1,16,000ක් වෙනවා. RTX 270 graphic card එකේ 8GB. ඉතින් තව අවුරුදු 2-3කට හොඳටම ප්‍රමාණවත් ඊටත් එහා ඉතින් ප්‍රමාණවත්. මොකද තාම ඉතින් සාමාන්‍යයෙන් 4GB requirement හැරෙන්නත් 8GB requirement වලටම කියලා ගේම් හදලා නැහැ ඉතින්. සාමාන්‍යයෙන් හොඳට ප්ලේ කරගන්න පුළුවන් GTX 1660 තමයි ඉතින් දැන් ඕනම ගේම් එකක් ඉතින් ප්ලේ කරන්න පුළුවන් low budget VGA එක ultra. ඊට පස්සේ ඉතින් RTX series එකකින් තව ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒකට හිම ප්‍රශ්නෙකුත් තියෙනවා. දැන් බලමු කොහොමද මෙයාගේ ස්පෙસિෆිකේෂන්ස් කොහොමද කියලා. මෙන්න මේ ආකාරයෙන් තමයි තියෙන්නේ. 1785ක වේගයක් තියෙනවා, මෙගාහර්ට්ස් වේගයක් තියෙනවා. එතකොට CUDA cores 2560ක් තියෙනවා. එතකොට මේ RTX 52 කියලා කියන්නේ මේ අර ඔයා දන්නවා RTX කියන්නේ වෙනම quality එකක්. ඒ option එකේ ඒ process 52ක් තියෙනවා. එතකොට memory clock එක 14010 memory size එක 8GB. එතකොට fast memory එකක් තියෙනවා GDDR6 එකක්. bit range එක
256 අන්න එක තමයි වැදගත්ම දේ සාමාන්‍යයෙන් VG එක තියෙන ස්පීඩ් එක තීරණය කරන්න. ඉතින් මේකට 6 650ක පවර් සප්ලයි එකක් ඉල්ලනවා. ඒ වගේම තමයි මේකේ අවුට්පුට් එක ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් මම ඔයාලට VG එකේ පෙන්වන්නම් බෑක් එකේ view එකක් මෙන්න මේ ආකාරයට HDMI port ඔයාලට පැහැදිලිව පේනවා අපිට 3ක් view වෙනවා. so DVI port එකක් view වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ තමයි අපිට තියෙන්නේ. ඊට පස්සේ මම RAMs ගැන කතා කරොත් එහෙම මම යොදා ගන්නවා මගේ බිල්ඩ් එකට එක පොඩ්ඩක් මගේ අතින් ඩිලීට් වුණා. කමන්නේ මම ඔයාලට කියන්නම් Corsair 3200 MHz RAM kit දෙකක් යොදා ගන්නවා. RAM kit 3ක් යොදා ගන්නවා. ඒකත් මම ඔයාලට පැහැදිලිව කියන්නම් ආයිසරයක් මුලින් ඉඳන්. මගේ අතින් මේ RAM එක ටකස් ගාලා ඩිලීට් වුණා. හරිද? මෙතනින් ගන්න පුළුවන්ද කියලා බලමු. Fallen and Lightning Vengeance LGP මෙන්න තියෙනවා. එතකොට හරි වේ කරේ වැඩ. right මම ඒක වෙනම ඔයාට මෙන්න මේ විදිහට අරන් දෙන්නම්. මොකද කෙනෙක්ට පෙන්වන්න දේවල් ටිකක් ඒකේ තියෙනවා. ඒ හින්දා Corsair Vengeance මෙන්න මේ විදිහට වෙනම ටැබ් එකක් ඕපන් කරලාම පෙන්වන්නම්. ඉන්ටර්නෙට් එකක් ස්පීඩ් තියෙන හින්දාත් එහෙම අවුලක් වෙන්නේ නැහැ. ටකස් ගාලා ඕපන් වෙනවා ප්‍රශ්නයක් නැහැ. මම RAM kit 3ක් පාවිච්චි කරනවා. මම ඒකට හේතුව කියන්න මොකද ප්‍රීමියම් වලින් වැඩ කරනවා නම් ටිකක් ඉස්සරහට යනවා. RAM එක සාමාන්‍යයෙන් හොඳට තියෙන්න ඕනේ. ඉතින් මම ඒ හින්දා 8GB kit 3ක් පාවිච්චි කරනවා 3200 MHz. හරිද? 3200ෙන් තමයි පාවිච්චි කරන්නේ. MHz 3200 සාමාන්‍ය Ryzen build එකකට වැදගත්ම දෙයක්. මොකද හොඳටම තියෙන්න ඕනේ. ඔයාලට මම එදත් build එකදී පෙන්නුවා මේ මොකද්ද කියලා. ඒ කියන්නේ දත්ත හෝමාරු වන වේගයේ chips අතර එතකොට RAM එකේ speed එක ඒ මත රඳා පවතින 3200 MHz RAM 3ක් මම යූස් කරනවා. ඒතකොට එකක් රුපියල් 8000ක් 8500ක් අතර 8000ක වගේ මුදලක වෙන්නේ සාමාන්‍යයෙන්. ඒක 24000ක් වගේ වැය වෙනවා RAM 3ට. ඒතර මම 24GB තමයි RAM යූස් කරන්න හිතන් ඉන්නේ. මොකද මට ඉක්මනට මගේ රෙන්ඩරින් වැඩ ටික ඉක්මනට කරගන්න ඕන හින්දා. මොකද 4K වගේ වීඩියෝ එක රෙන්ඩරින් කරන එක ලේසි නෑ. මේ අපි 1080p ඒව කරනවා වගේ ලේසි නෑ. හරි අමාරු වැඩක් ඉක්මනට කරගන්නවා කියන එක. ඉතින් RAM 3ට විතරක් 24ක් වැය කරන්න වෙනවා. ඉතින් ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් මේ full modular power supply ගැන. දැන් සාමාන්‍යයෙන් අපි power supply එක ගත්තම ඒවයි කේබල් මැනේජ්මන්ට් කරන්න හරි අමාරුයි. මොකද කේබල් ටික සප්ලයි එකට ඇටච් වෙලා තියෙන්නේ. ඉතින් සමහර වෙලාවට අපි අපේ power supply එකේ SATA කේබල් 7ක් 8ක් එනවා. එතකොට එකෙන් පාවිච්චි කරන්න ගොඩක් වෙලාවට 3ක් 4ක් විතරයි. එතකොට ඉබේම 3ක් එහෙන් මෙහෙන් කැරි කය දෙනවා. සමහර වෙලාවට දැන් අපි ගත්තොත් එහෙම දැන් PCE කේබල්ස් එහෙම හරිද? අපි ගොඩක් වෙලාවට දැන් පාවිච්චි කරන්නේ PCI Express කේබල් පාවිච්චි කරාට සාමාන්‍යයෙන් මේ PCI දැන් අපි ඉස්සර කාලේ භාවිතා කරා මතකද ID cables. ID cable එකත් එක්ක අනිත් cable එක අපි සාමාන්‍යයෙන් දැන් ගොඩක් වෙලාවට පාවිච්චි කරන අඩුයි. ඉතින් එහෙම වුණාම supply එකේ ඒ ටික විතරක් එහෙම හැරි තියෙනකොට ඕක හරි ප්‍රශ්නයක් වෙනවා. හරිද? ඒ හින්දා full module එකේ තියෙන වාසිය තමයි මෙන්න මේ විදිහට මේ cables attach කරන්න මේ supply එකේම වෙනම ports වෙන. ඒතර ඔයාට අවශ්‍ය ports ටික විතරක් මේකට use කරගත්තම cable management එකට ලේසි. එහෙනම් මම යොදා ගන්නවා මෙන්න මේ Corsair එකේ RM series එකේ watt 750ක gold power supply එකක්. ඒකට හේතුව VG එකට 650ක් ඉල්ලන නිසා තව ටිකක් වැඩ කරගන්න ඕන වුණාම මට ඕක මදි වෙන හින්දා නම 750 watt එකක්ම තමයි 750 watt එකක් තෝරගන්නවා. Corsair brand එක ගොඩක් හොඳ එකක්. ලංකාවේ රුපියල් 26000ක් වගේ එනවා මේ supply එක විතරක්. එහෙනම් මම ඒක යොදා ගන්නවා මගේ power supply එක විදියට. ඉතින් මේකේ මෙන්න මේ විදියට cable set එක වෙනම එනවා අපිට. supply එක වෙනම එන්නේ. ඒ වගේම කියන්න ඕනේ මේක සාමාන්‍යයෙන් watt 300ක් විතර යනකල් power එක අදිනකල් මේ fan එක වැඩ කරන්නේ නැහැ. එතනින් එහා තමයි power එක load එක අනුව මේ fan එක වැඩ කරන්න පටන් ගන්න. ඒකත් ඔයාලට මම කියලා තියන්න. මේ තමයි interface එක. එතකොට වෙනම මෙන්න මේ විදිහට අපිට cable set එක වෙනම එනවා. ඒතර අපිට අවශ්‍ය cable දැන් power cable එක කොහොමත් ගහන්න ඕනේ. ඒකට අවශ්‍ය අපිට අවශ්‍ය cable ටික attach කරගෙන ඉතුරු ටික අරන් තියාගත්තම හරියට. එතකොට ඉඩ හිරෙන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. heat එක control වෙනවා ගන්නට. දැන් නැත්තම් අර අපි cable management කියලා පිටිපස්සේ ඔක්කොම ඇදිනවා. motherboard එකේ පිටිපස්සේ පැත්තෙන් සේරම ඇදලා එතන නිකන් මේ අනිකර නිකන් බඩ වැලක් වගේ වෙලා වගේ නිකන්.
අර ඇඟේ තියෙන නාර වගේ හැම තැනම ගුලි වෙනවා. ඉතින් එහෙම වුණාම පොඩ්ඩක් හීට් මැනේජ්මන්ට් එකට අවුලක් වෙන හින්දා මේක ගොඩාක් හොඳයි මැෂින් එක කූල් එකේ තියාගන්න. ඉතින් බලමු මොනවද අපිට හම්බ වෙන දේවල් කියලා. ATX power connect එකක් හම්බ වෙනවා. ඒ වගේම power cable එකක් අපිට හම්බ වෙනවා. ඉතින් එහාට ගියාම SATA connectors 10ක් හම්බ වෙනවා. PCI connectors 6ක් හම්බ වෙනවා. එතකොට අපිට ගොඩාක් හොඳ දෙයක් කරගන්න පුළුවන්. ඒ වගේම SATA connectors 4ක් හම්බ වෙනවා. ඉතින් ඔයා දන්නවා දැන් අපිට VG එකක් සෙට් කරනකොට එහෙම පවර් දෙන්න වෙනම කේබල් දෙකක් විතර ඕන වෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් වැඩ ප්‍රමාණයකට මේක යොදා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ විදිය. ඒක පොඩ්ඩක් ඔයා නිරීක්ෂණය කරලා බලන්න මේ මොනවද කියන එක. ඉතින් එහෙනම් ඔන්න ඕක තමයි මම යොදා ගන්න සප්ලයි එක. මේක රුපියල් 26000ක් වෙනවා ලංකාවේ මුලින් ගන්න ගියාම. ඉතින් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේකට අර මේ චයිනීස් සිස්ටම් එක නෙමෙයි මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ. මේගොල්ලෝ ඒක කියලාම දෙනවා ජපනීස් සිස්ටම් එක කියලා. එතකොට ඒක ඇත්ත නැත්ත කොහොමද දන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක කියලා තියෙනවා. විශේෂයෙන් මේගොල්ලෝ රිවිව්ස් තුල. ඉතින් මේ ජපනීස් වල නම් ඉතින් ගොඩක් ෂුවර් කරනවා චයිනට වඩා ඉතින් ටික කාලයක් පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. ඊළඟට මම ඩෙස්ක්ටොප් හાર્ඩ් යූස් කරන්නේ නැහැ. මොකද මගේ පරණ මැෂින් එකේ තියෙන ඩෙස්ක්ටොප් හાર્ඩ් දෙකක් තියෙනවා 2TB එක 1TB එක. මම ඒ දෙකම යූස් කරනවා. මගේ සිස්ටම් එක විදිහට මම බූට් ටයිප් එක විදිහට මම මේ Lexa 500GB මේ NVMe එක මම යූස් කරනවා. එතකොට මොකද 250 එකක් අනිවාර්යෙන් මදි. 500GB එකක් තමයි දාන්නේ. ඉතින් මේක 18ක් වගේ වෙනවා ලංකාවේ මුදලින් 18000ක් වගේ වෙනවා. ඉතින් මේකෙන් සාමාන්‍යයෙන් ගොඩක් ස්පීඩ් එකට මගේ ස්ටෝරේජ් එක මට මැනේජ් කරගන්න පුළුවන්. මගේ ප්‍රධාන බූට් ඩ්‍රයිව් එක. මොකද මේ ඒකට Windows එහෙම ඒකට ඉතාම ඉක්මනට බූට් ටයිම් එක ඉතාමත් ඉක්මනට ලෝඩ් වෙනවා. software opening වෙන කාලය ඉතාමත් අඩුයි. විශේෂයෙන්ම Adobe Premiere වගේ එක වැඩ කරනකොට හරිම සහනයක් මේක තියෙන එක. right? ඉතින් rendering වීමටත් ටිකක් බලපෑමක් තියෙනවා. හරි. ඉතින් මෙන්න මේක තමයි මම යොදාගන්න මගේ bootable drive එක. ඊළඟට කේසින් එක ගැන කතා කරනකොට මම මෙන්න මේ කේසින් එකත් මගේ මේ PC එකට දාන්න හිතුවා. Masterbox MB520 RGB එක. මේක ඇත්තටම කිව්වොත් ගොඩාක් cool master version එකකින්ද cooling ගැන ඉතින් අහන්න දෙයක් නැහැ. cooling උපරිමයි. fans 3ක් එනවා. මම portable DVD drive එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේක පස්සේ ඉතින් ගන්නවා. Windows උනත් දාන්නේ, drivers උනත් දාන්නේ pens වලින් සහ network හින්දා. මෙන්න මේක තමයි මම යොදාගන්න කේසින් එක කූල මාස්ටර් 16000ක් වෙනවා මේක ලංකාවේ. මම ඔයාලට ඒක රිවිව් එකක් අරන් ආවා මෙන්න මේ විදිහට. අපිට ඉදිරියෙන් තියෙනවා 120mm RGB LED control කරන්න පුළුවන් fans 3ක්. බලන්න දැන් ඉඩ පහසුවේම හොඳටම හොඳයි. උඩින් තියෙනවා ඔයාට මේ सामान्य मैग्नेटिक डस्ट फील्ड එක केबल मैनेजमेंट එකට වෙනම එතන තියෙනවා ඉඩ. graphic card එකට එහෙම power එක ගන්න ඕනේ යටින් ගන්න පුළුවන්. එහෙම තියෙනවා. මිලිමීටර 410ක් graphic card එකක් ගහන්න පුළුවන්. අපි සෙන්ටිමීටර් වලින් බලුවොත් සෙන්ටිමීටර් 41ක් 10න් බෙදලා ගත්තාම එතකොට අඩි වලින් බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් අඩියකට වඩා සෙන්ටිමීටර් 10ක් විතර දිග එකක් ගන්න පුළුවන් අපේ graphic card එක set කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් හොඳ ඉඩක් තියෙන කේසින් එකක් තමයි Masterbox MB520 කියන්නේ. ඉතින් ඕක යොදා ගන්න මම මගේ build එකට. ඉතින් දැන් සාමාන්‍යයෙන් මේ දින දේවල් වලට අපි බැලුවොත් රුපියල් ලක්ෂ 3ක් හරියටම වැය වෙනවා. ඉතින් 2,95,500 කියන රුපියල් ලක්ෂ 3ක මුදලක් හරියටම මගේ මේ බිල්ඩ් එකට වැය වෙනවා. ඉතින් අනාගතේ කොහොමද වෙයිද දන්නේ මේවයි මිදගන. බොටල් නෙක් එකක් චෙක් කරනකොට
දැන් මෙන්න මේ විදිහට මට හිතෙන බොටල් නෙක් එක චෙක් කරලා බලන්න මේ හදන PC එකේ. ඉතින් ඔන්න ඔය විදිහටම දැම්මා details. ඔය විදිහට දැම්මා details. ඊට පස්සේ මම මේකට මොන්ට් එකක් විදිහට තෝරගන්න හිතන් ඉන්නේ Asus brand එකේ ගල් 24 මොන්ට් එකක් 75 Hz වගේ දෙන. ඉතින් ඒක ගැන මම පස්සේ වඩ රිවිව් එකක් අරන් ඉන්නම් මොන්ට් එක ගැන විතරක් මොකද වෙලා යන හින්දා. ඉතින් අපි කැල්කියුලේට් කරලා බලුවම කැල්කියුලේටින් වෙනවා. ඔයාලට පේනවා මෙතන 7.1.6ක බොටල් නෙක් එකක් තියෙනවා මෙන්න මේ විදිහට 1080p. එතකොට 1440 කියොත් එහෙම 9.11ක එකට හේතුව මේ ප්‍රොසෙසර් එක ඉතින් ටිකක් ස්පීඩ් ඒගොල්ලෝ එකට අපිට කියන්නේ මොකද්ද GPU එක මාරු කරන්න. ඉතින් RTX 2080 ගහන්න කියලා. ඉතින් මේ මාව විකිනේ RTX 2080 ගහන්න කියලා. හරිද? ඉතින් මේකෙන් හරියටම දෙයක් ඉතින් ඔප්පු වෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ මේ software මතම නැහිලා බොටල් නෙක් බලන්න යන්න එපා කියලා. සාමාන්‍ය 115කට වගේ ඒ වගේ ප්‍රමාණයකට වඩා අඩු නම් ඉතින් හොඳයි. ඉතින් මම කලින් මැෂින් එක ගත්තත් මේවා බලන්න ඉතින් මේ හොඳට වැඩ කරන්නේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔක තමයි මගේ බිල්ඩ් එක. ඉතින් හීන තියෙනවා හැමෝටම. ඉතින් මහන්සි වෙන්න වෙනවා. ඉතින් YouTube එකේ මට හතපාගල දෙයක් හම්බෙන්නේ නැහැ. මම ඔයා වෙනුවෙන් තමයි මේ දේ කරන්න තාම. මගේ වෘත්තියෙන් මම ගුරුවරයෙක් වශයෙන් මගේ වෘත්තියෙන් ඉතින් හම්බ කරන දේ තමයි බොහෝ විට හදන අවසාන මැෂින් එක වෙයි ඕක. එතනින් එහා තව ජීවිතය අනාගත බලාපොරොත්තු වෙන හින්දා ඉතින් ජය වේවා හැමෝටම. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න පුළුවන්. එයාට අනිවාර්යෙන් රිප්ලයි දාන්න. දැන් හැමෝටම සරණයි.